रूप चक्षु विज्ञान है रूप खन शब्द नाश रंग विपाकයක් නෙමෙයි කර්මයක්වත් නෙමෙයි නමුත් යම් යම් ආකාරයකට විපාක විඳින්න පුළුවන් විදිහට පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තොත් එතකොට ඇහැ කියන්නේ කර්මජ රූපයක්. ඒක විපාකයක් නෙමෙයි කර්මෙන් සකස් වෙච්ච රූපයක්. කන නාසය දිව ශරීරය කියන මේ රූප ටික කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත රූප. එතකොට මේ ඇහැ රූපයක් දෙක නිසා උපදින චක්කු විඥානයේ විපාකයක් ඒක ප්‍රතිසන්දි මට්ටමේ කර්මයට අයිති විපාකයක්. එතකොට හැම වෙලේම චක්කු විඥානය ඒකේ යෙදෙන නාම ධර්ම තමයි විපාක වෙන්නේ. කිසිම වෙලාවක රූපයක විපාකයක් වෙන්නේ නැහැ. හැබැයි කර්මයට විපාක වෙන්න පුළුවන් ක්ෂේත්‍රය හැදෙනවා. අපි කියමු මේ විදිහට පෙනෙන ඇහැ හැදෙන්නේ කර්ම. කන නාසය දිව ශරීරය හැදෙන්නේ කර්ම. නායම් වික්කවේ කායෝ තුම්හාකම් නාපි අනේසම් පුරාණමිදම් වික්කවේ කම්ම. මහණෙනි මේ කය උඹලගේ නෙවෙයි. තව කෙනෙකුගේත් නෙමෙයි. පුරාණමිදම් වික්කවේ කම්ම. මහණ පුරාණ කර්මෙන් හටගත්තා. අභිසංකේතික වේදිතං දත්තම්. ඊතරම චේතනාවෙන් පිළියෙලගෙන විදීමට වස්තුවකට දකින්න. අපි ඉඳ ගන්නවා හිට ගන්නවා නිදා ගන්නවා ඉදිනවා කියලා කියන්නේ මේ කය චේතනාවෙන් ඒ ඉරියව්වට පිළිවෙල කරගන්න. හොඳට මතක තබා ගන්න. අපිට අද මේ කය තමයි නිම්ම වෙලා තියෙන්නේ. මේ කය නිම්ම වෙලා තමයි අපිට පුද්ගල භාවයක් ඇති වෙන්නේ. එතකොට උඹුපමං කායනෙම විදිච්ච මේ කය විඳින්න නැති කලයකට බඳු උපමා තබා ගන්න කියනවා. ඒ කියන්නේ විඥානය නිරුද්ධ වුණොත් මේ කය දින්න නිරුල්ල පොළොවට පස්සෙන් පුළුවන් විඳින්න පුළුවන්. හරියට විඳින්න නැති කලයක් වගේ ඕනම වෙලාවක විඳින්න පුළුවන් අචේතනික වස්තුවක් කය. කයට කිසි වෙලාවක ඉතින් කියින් කරන්න බෑ. කයට යෑමේ නිවියව කරන්න බෑ. එතකොට කිසි වෙලාවක මේ කයට රූප පෙනෙන්නේ නැහැ. ශබ්ද ඇහෙන්නේ නැහැ. නමුත් අපි පෙනෙන ඇහෙන දේටම හැම එකකටම නිම්ම කරගන්නේ කය. එතකොට යම් වෙලාවක අපි මේ කයේ ස්වභාවය නිතරම බලන්න කියන්නේ එතකොට තේරෙනවා මේ කයට කිසිවක් කළ නොහැකි වස්තුවක්. මේ කය අසුරු කරගෙන පවතින විඥානයේ නිසායි මේ හැම ක්‍රියාකාරීත්වයක්ම වෙන්නේ.
හිතේ චේතනාව මත කය ක්‍රියා කරන එක වෙන්නේ. අපි කියමු යම් වෙලාවක ද්වේෂ සහගත සිතක් ඇති වුණොත් ඒ සිතෙන් සිත මෙහෙවීමේ අපි බලනවා කියලා වචනයක් පිට වෙනවා නම් අනේ මේ කය මුකුත්ම දන්නේ නැහැ, මුකුත් තේරෙන්නේ නැහැ. අර සිතින් තමයි ඒ වචී සංකාරය ඇති කරලා කියන වචන පිට කෙරෙන්නේ. ඒක ටිකකින් මේ සිතත් නිරුද්ධයි. එතකොට කය ඒ සිතට ආධාරයක් වුණා විතරම. නමුත් කය දිහා බලලයි අරුමට බැන්න නේද? අහවලා මට බැන්න නේද කියලා අපි වෛර හිතා ගන්න. අපිට පටිඝයට නිකච්චක් හම් වෙන්නේ කය මුල් කාරණාව. නමුත් ඒ වෙලාවට උපදින සිතේ චේතනාව මත වචන පිට කළාට කයට මුකුත් කරන්න බෑ කියන තැනක් අපිට තේරුණොත් අපිට තරහ ගන්න කෙනෙක් හිටින්න. ඇත්තටම මාර්ගාන් ඵලයට පත් වෙනවා කියලා කියන්නේ මේ රූපයක කරන ගනුදෙනු ටික එයාට බොරුවක් වෙනවා. ඒ කියන්නේ තව කෙනෙක් කරන වැරද්දකට තව කෙනෙකුට දඬුවම් කළා වැඩක් නෑ වගේ තැනක මේ කය අසුර කරගෙන පවතින සිටේ ඇති චේතනාව මත තමයි යෑමේ වෙන්නේ. එතකොට ඉතින් වැරද්ද කළා කියලා ගහනවා නම් මේ කය මෙහෙවපු චිත්තජයක ටිකට ගහන්නේ. ඉතින් හැම වෙලාවෙම හිත දින පණිවිඩයට වැඩ කරනවා මිසක ඉතින් මේ කය නෙමෙයි වැරදි කරනවා එතකොට ගත්තා. ඒ විදිහට සිතින් කිරින් කරන චේතනාව. ඊට පස්සේ චේතනාව බැලුවොත් අවිද්‍යාව නිසා එහෙම වෙන්නේ. මේ රූපේ අචේතනික බව, රූපේ අවිඥානික බව අපි කියන්නේ නැතිව රූපේ කෙනෙක් පුද්ගලෙක් කියන මෙන්න නිසායි තරහ සිත් ඇති. તો රූපේ ඇති සත්පුද්ගල නොවනකම පෙන්වන්නේ නැහැ. රූපය අනුව කරගෙන ඇලෙන කෙනෙක් නතර වෙනවා. ඔකට ප්‍රතිසං විපාක කියලා මතක් කරේ. විඥානයේ මෞර්තික දැකගත්තාම ඒ ප්‍රතිසං විසිතේ තියෙන නාම ධර්ම ටික තමයි ආයතන සෝකුනේ. ඊට පස්සේ ඒ ආයතන වලට ගැටහම උපදින විපාක සිදු ප්‍රතිසං විපාකය යන කාරණයට යනවා. ප්‍රතිසං විපාකය කියන්නේ ප්‍රතිසං මාත්‍රනේ ආයතන ටික ඇතුළත කරන උපදින විපාක ටිකක් නෙවෙයි. අපි යම්වලාවක ඒ ටිකට කාම මාත්‍රනේ ඉලෙස් කඩන ටිකක් හදාගන්නතු ඊට පස්සේ මේ ආයතන ටික ඊට හිතේ සිවතාවක් රූපේ ගත්තාම රූපේ රාගද නැහැ, ද්වේෂද නැහැ, මෝහද නැහැ, කෙලෙස් නැහැ. එතකොට කර්මයක් නෙමෙයි, කර්මයක විපාකයක් නෙමෙයි. අව්‍යාකෘත ධර්ම රූපේ කියන්නේ. රූපේ සැපසහගතද නෙමෙයි, දුක්ඛසහගතද නෙමෙයි, උපේක්ෂාසහගතද නෙමෙයි. තවමත් කියන ප්‍රශ්න. ඒ කියපු ටික තේරෙනවද? ඇත්තටම ලෝකේ වැඩි බරක් වැඩි දුකක් කියන්නේ කාය සම්පස්සේ නෙමෙයි. මනෝසම්පස්සේ කෙලෙස් ටික. ඒ කෙලෙස් වල අනුම අපි මේ විඳින දුක මේ ජීවිතේ නවතර කරගන්න පුළුවන්. ඒ රසයෙන් දැන් මේ ආයතන ටිකට අපි කෙලෙස් කර්මයක් හදාගත්තාම අපි උපාදානයක් හදාගත්තු උපාදානයේ දෙකේ ආයතන ටිකට මේ ස්කන්ධ ටිකම ඇත්තම දන්නාකම නිසා තණ්හා උපාදාන කියන කතියක් හදාගන්න. ඊට පස්සේ ඒ ආයතන ටිකම උපාදානයේ හිතේ කිව්වේ ජීන්න උපදින්න ජීන්න පවතින දරගැලෙක හේතු
දරකැලේ දෙක දරකැලේ දෙක එකට ඇතිවිලීම නිසාම ගින්න ඉතුරුනේ. ඊට පස්සේ උපන්න දරකැලේ දෙකම අල්ලගත්තාම දරකැලේ දෙක යම් දරකැලේ ඒකට ගින්න පවතින. එතකොට ගින්න පවතින. දරකැලේ දෙක හේතු. දැන් උපන්නහම උපන්න ගින්නට දරකැලේ දෙක මොකක්ද? හිත විදිහට. නමුත් ගින්න නැතුව ඕටු කැලේ දෙක කියන වෙලාවේදී ගින්නට දර හිතේ ජී කියලා කියන ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. ගින්න ඉපදිලා නේද? ඉස්සෙල්ලාම දරකැලේ දෙක තිබුණා වගේ ප්‍රතිසන්දි මට්ටමේ කර්ම නිසා මේ ආයතන ටික හැදිලා තිබුණාම තණ්හා උපාදාන ගති සාම හැදිලා නැහැ. ගින්න උපන්නේ නැහැ. ඊට පස්සේ යම් දවසක ඇහැසුකෙන් දෙක නිසා තණ්හා උපාදාන කියන ගතිය ඇති වුණාට පස්සේ දැන් ඒ ආයතන ටිකම අසුරු කරගෙන තණ්හාව පවතිනවා. යම් ලෝකයේ සියලුපන් සාසරූපං ඉත්තේසා තණ්හා උපච්චමන උපජ්ජති එත්ත නිවිසමන නෙමෙයි. යමක් ලෝකයේ ක්‍රියාවෙන මధుරය නම් එහි මේ තණ්හාව උපදින්නේ එහි මේ තණ්හාව පවතින්නේ. චක්කු ලෝකයේ සියලුපන් සාසරූපං ඉත්තේසා තණ්හා උපච්චමන උපජ්ජති එත්ත නිවිසමන නෙමෙයි. උපන් ලෝකයේ සියලුපන් සාසරූපං එත්තේසා තණ්හා උපජ්ජමන උපජ්ජති එත්ත නිවිසමන නෙමෙයි. ඇත්තට ගැටෙනකොට අපිට ඊටම චක්කු විඥානයේ ඉපදෙනවා වේදනා සංඥා වේදනා කියන්නේ මේ හැසුවියන් දෙක පිළිබඳ නොදන්නා කම නිසා ඒකට මේ මගේ දරුවා කියලා අපි හිතලා තණ්හාව ඇති වෙන විදිහට ඒ රූපයට අපි හිතුවාම ඒ තණ්හාව නැති වෙන්නේ හැසුවියන් දෙක බදා ගන්න ඒ හැසුවියන් දෙක ඇතිවෙන්න දරුවා ඉන්නෝගේ හිතේ ඒ හැරෝපේ දෙක නිසාම දරුවා කියන තණ්හාව ඇති වෙන්නේ. ඒ තේස්සේ මල්ලගෙන තමයි තියෙන්නේ. මේ රූපේ දකින්න ගානේ අර තණ්හාව දරුවා කියන තැන තණ්හාව අපිට තියෙනවා. ගිනිකලේට කතාවම මේ වෙලාවේ. දරකැලේ දෙක මුලින්ම ගැටෙනකොට ගින්න උපදවන්න හේතු වුණා. මුලින්ම මේ දරකැලේ දෙක තිබුණේ නැහැ ගින්න දෙක විදියට. ඒ වගේ ආයතන ටික මුලින්ම උපාදානට හිත විදිහට තිබුණේ නැහැ. මේ ආයතන ටිකේ ඇත්ත නොදැන තණ්හා උපාදාන කියන බව කියලා. කර්ම භවය හදාගත්තාම මොනද උපාදාන පරිණාමයේ රූපයේ කෙරෙහි අප සත්‍ය පුද්ගලයේ කැලේ උපාදාන වශයෙන් ගත්තට පස්සේ දැන් ඒ රූපය ආරම්භය මගේ හිතේ පුද්ගලයෙක්ම කියලා රූපේ උපාදාන කරගෙන තියෙනවා. එතකොට දැන් මගේ හිතේ තියෙන මේ හිතේ කෙලෙසේ උපදවන්න හැදුකොට හේතුනේ. ඒ කෙලෙසේ පවතින හේතු වල තියෙන හැදුකොට. ඇහැයි රූපයට කෙමුන් දෙයකට නම් දරුවා කියලා කැමැත්ත ඇති වෙන විදිහට හේතුවේ දැන් දරුවා කෙරෙහි තියෙන සංඥාව කියලා ඒ ඇහැ රූප දෙක අල්ලගෙන තමයි පවතින්නේ. ඒ දෙක කියන කම මම ගාව නැති වෙන්නේ. බලන කම අදාළව කියන තැනට එහාට ජීවිතේ ජීලා දිනවද නැද්ද බලන්න. ඒලායි මේ ඒකයි බුදුදහම දේශනා කළේ යන්රෝගේ හේතුන් සාධුකම් ඉත්තේ සතන්හ උපජ්ජමාන උපජ්ජිතේත් දිවිසන. යම ලෝකේ ක්‍රියාවේ මතුවන තණ්හාව වෙහි ඉපදීන්නේ ඊට පස්සේ ආය වෙන කොහොමවත් නැහැ. ඊයේ ආයතනය සුරකරන්නේ තණ්හාව. දැන් දරුවකින් ඕගොල්ලන්ගේ තණ්හාව අද ඕගොල්ලන්ට නතර වෙලා තියෙන්නේ ඒ හැදුප කියන තැනම. ඕගොල්ලෝ මේකට තමයි දියමන්ති කියන්නේ පුරා වටිනා හරි හොඳයි කියලා. හැදුප කියන මුකාරණාව කරගෙන හටගත්ත නිම්ම ඒකට සමන්ත තියෙන්නේ
නියමන්ති කියලා තමයි මේක මොටිනවා කියන දැනගෙන තමයි දෙන්නේ. දැන් මේ වස්තු අපි උපාදානය අදාළකට පස්සේ මේ ආයතන ටික අපිට ඔක්කොටම තියෙන්නේ මොකද්ද? උපාදානයේ හිතෙන්නේ. උපාදානීය ධර්ම. එහෙම උපාදානීය ධර්ම. උපාදානයේ හිතෙන්නේ. ඒ එහෙමයි උපාදානය හදාගන්න මුළුනේ. හදාගන්න නැතුව මේ කාම උපාදාන කියන එක අපි ප්‍රතිහත වශයෙන් මේ වස්තු මගේ දුව පුතා අම්මා තාත්තා කියලා අරගෙන ආවේ නැහැ නේද? අපි කතා කරන්නේ අපිට හිතෙන්නේ මේ ද්‍රව්‍ය ටිකකින් විතරක් දකින්න එපා ලෝකේ. රූප ටිකක් මේ ස්කන්ධ ටිකකින් විතරක් ලෝකේ දකින්න එපා. කෙලෙස් ටිකකුත් එකතු වෙලා ලෝකේ හැදෙනවා. අර මම කතාවක් කියන්නේ අපි අම්මා දිනන්නේ අම්මගේ මගේ වයස එකයි කියන මොකද කියන අහුවෙලා. ඒ කියන්නේ අපේ අම්මගේ වයසයි අපේ වයසයි සමාන. ඔහොම පිළිගන්නේ මේ අම්මගේ මගේ උපන්දිනේ එක දවසක. උපන් අවුරුද්දකට කරා. මගේ අම්මාගේ අම්මා මම. හරි. ඇයි මම උපන්න හින්දායි අම්මා කියන අම්මා උපන්නේ. හරි. එතකොට මාව ඉපදපු හින්දායි අම්මගේ අම්මා උපන්නේ. එතකොට ඒකේ අම්මා නෙමෙයි මට තාත්තා. මාව ඉපදුනහම එදා තමයි අම්මා උපන්නේ. එදා තමයි තාත්තා උපන්නේ. මගේ අම්මගේ තාත්තගේ වයස මගේ වයස. ඔයගොල්ලෝ පිළිගන්නේ නැද්ද? පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ උපන්නේ ඉඳලා එදා නම් නෙමෙයි අම්මා උපන්නේ. එතකොට අපි ඉතිස්සෙල්ලා අපේ අම්මා වරුදු 40 ගාන මට වඩා අවුරුදු 20 ගානක් ඉස්සරහ වැඩි කියලා කියන්නේ සාමාන්‍ය කෙලෙස් හරනවා. යථාර්ථය ගත්තොත් අපි හැමෝගෙම අම්මගේ එයාගේ වයස සමානයි. අන්න ඒ වගේ දැනගන්න මොන ලෝකෙ කියන්නේ. දැන් ආයතනයක ඉපදින්න ලෝකෙ ඉපදුනා කියන දැනට බුදුරජාණන් වහන්සේ පනවන්නේ එදා එතන දැනෙන්නේ මම බලපු තියෙන්නේ. ඒ මම ඉපදෙක ඉස්සෙල්ලා උපන්නාම කෙනෙක් කියන දේ නෙමෙයි මට මම මල්ලි උපන්නා. නමුත් මේ දර්ශනයේ තවත් ඉදිරියට යනවා. මට මම මල්ලි උපන්නේ ඒ රූපෙට අම්මා කියලා දෙන්නේ යම් දවසකට මම හදාගන්නවා. එදයි මම මේ කියන්නේ අම්මා කියන සාමාන්‍ය කතාව ලෝකෙ තුල අම්මා පුතයි නවයි ඉපදුනේ කොහොමද? ඔය දැන් ඒ වගේමයි යම් දවසක මේ රූපයට මම අම්මා කියලා හිතුවම හදාගත්තම එදා තමයි මට බවමල දුක ප්‍රිය විස්තරක දුක උපන්නේ. මේ මගේ සහෝදරේ මේ මගේ සහෝදරයා කියලා හැදුවම හදාගත්තම එදා තමයි උපන්නේ. අපි ලෝකයේ දකින්න හුරු වෙලා කියන්නේ මේ රූප ටික. නමුත් ඔබත් මා දුක් විඳින රූප ටිකෙන් නෙමෙයි. නේ? එහෙනම් රූප ටිකෙන් දුක් විඳින්නේ අපිට හම්බ නොවුණු අනෙක් පුද්ගලික වස්තු කැඩෙන විදිහකට අපිට දුක එනවා. නමුත් අපිගේ සංයෝජනික හසු වෙච්ච රූප ටික විපරිණාමවලටයි දුක එන්නේ නම් ඒ රූපානගේ අතිසංයෝජන උපද්දවගත්ත දවසේ අපි මේ දුක උපදවනවා. එතකොට මගේ කෙලෙස් ටික යම් වෙලාවක ස්කන්ධ ටිකකට නිසා ඉපදිලා ස්කන්ධ ටිකක් බදාගත්තා නම් අන්න ඉතාලි ලෝකේ හැදෙන්නේ. අන්න එහෙම ලෝකෙදී. නමුත් අපි අද ලෝකෙ හඳුනගන්න තියෙන්නේ අපි ඉපදෙන ඉස්සෙල්ලා අපි අම්මා ඉපදිනා.
අපි ඉපදෙන්න ඉස්සෙල්ලා අපි අපච්චින් ඉපදලා ඉන්නේ. නමුත් යථාර්ථයේ ඒකට වෙනස්. නියම විදිහට. ඉතින් ඒක දැක්කම කතා කරා. මේක අනිකර ස්කන්ධ ටිකකින්ම දකින සිද්ධියක් ගැන නෙමෙයි. ස්කන්ධ ටිකට කෙලස් ටික එකතු කරලා හදාගන්න දුක. කියන්නේ නිකන් අලු මට්ටමට හිතන්නකෝ ටීවී එකක් දිහා බලලත් අපි පුද්ගලයේ ලෙඩ වුණු මහලු වුණු මරුණු දුක් විඳිනවා නම් සත්‍යයේ පුද්ගල ලෙඩ වෙලා මහලු වෙලා මරණයට පත් වෙච්ච දුක් විඳිනවා නම් ප්‍රිය විපයෝග දුක් විඳිනවා නම් අපේ පුද්ගලයෝ අපේ වස්තු ලැබීමේ එකතුවීමේ දුක අපි විඳිනවා නම් මේ දුක අපි ජනාජනා විසින් වැරද්දක නිර්මාණය කරගත් එකක් නෙවෙයි. එතකොට ඒ වගේ අචේතනික රූපයක් තියෙන තැනකට අපිට අඬන බලන්න පුළුවන් නම් ඒ මොඩකම නෙමෙයි මේ සැකරේ කියන රූපෙ තියෙන්නේ. ඉතින් මේකට අපි කරන්න තියෙන දේ ඒ දුක ඔය දෝෂයන් කිරීමම නිවන මිසක අපි අජරාමර බව කියලා අපි හොයන දෙන අමුතු නිවනක් දකින්න දෙනවා. අද උතුම් දුක ආව හැටි වෙන අපිට පුරාට ඈතට යන්න ඕනේ. ඔබට දුක එනවනම් දුක ආපු සිද්ධියම පිටිපස්සේ ආවොත් යනකොට උත්සාහ කරේ නැහැ පිළිවෙලම තමන්ගේ වැරද්ද කියන්නේ. තමන්ගේ දුකේ කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුම්භෝ අංගාය සතේ කපාලේ සමෝධම් දෙකු මනෝද අනිසිතෝ අන්නමහිතය. ඉපස්සේ කපලේ යවයවට බහගත්තම මනෝ විතරක ටික අකුරුවා ගන්න. අකුරුවාගෙන අනිත්‍යයට පෝරණ කරන්නේ බලින්ද තමයි මත මේ ගුණ ඔබ තමයි මත මේ ගුණ ඔබ තමයි මගේ ජීවිතේ කලකන්න කියලා අපි අනිත්‍යයට බලන්නේ. අපේ ජීවිතේ කලකන්න කරනවත් තමයි පස්කේරුව දී අතකවන්නේ තිබුණ කියන එක උදැන්නේ. ඒ ආශ්‍රව කියලා කියන්නේ මේ වැරද්ද පුරා කුරු වෙලා ඉතින් නැවත කරලා දෙන්නා. ඉතින් උන්ට හැමෝම ආරම්භ සිහි කරගන්න ඕනේ. සමස්තයෙන් මොකදනේ? දැන් වින්නක් ඉපදලා දැන් හැම කෙනා තුළම මේ වස්තුවේ තණ්හාව ඉපදලා නම් තියෙනවා. දැන් ඔයගොල්ලන්ගේ මනසේ තියෙන තණ්හාව කියන්නේ හිත ඇතුලේ නෙමෙයි. එහෙනම් තණ්හාව කියලා පොඩ ගැහිලා හිතේ කියනවා දෙයක් නැහැ. ඒකේ වටිනා රූප මෙහෙම දරුවෝ ඉන්නවා, දේවල් වෙනවා වගේ දැනගෙන තේරෙනවා තමයි ඔය තණ්හාව හිතේ තියෙන තණ්හාව අසුබම කියන්නේ. තණ්හාව තියෙනවා කියලා කියන්නේ ඒක. අපි ඒක පිළිසුදු කරන්නේ නැතුව දැක්කට කියලා මොහොතකට චිත්ත සමාධියක් ඇති කරගත්තා හිත පිළිසුදුයි කිව්වට හරියන්නේ ඔයගොල්ලන්ට තරම දරුවා වෙනවා වටිනා වස්තු තියෙනවා කියලා දැනගන්නකොට හොඳට රකින්නේ ඒ ආරම්භ දෙක නිසා මහතරේ පරමාණු තමයි මේ දෙන්නේ අපිටාගේ වටිනා දේවල් දෙකක්. ඉතින් අපිට බොහොම විශ්වාසනීය ගමනක් යන්න පුළුවන්. ඒ කාර්යයෙන් මේ ජීවිතයේදී අජරා මරණයෙන් හසුරුවන මොකද ජරා මරණය කියන්නේ එක මට විදිහටලා නම් තියෙන්නේ. ඒ මම කියන්නේ අතහැරනවා නම් දෙවියන් අතහැරන ජරා මරණ කෙනෙක් දෙන්නේ ඒක තමයි මම මතක් කරන්නේ. අහන්නදී නිසා. සංවේදීතාවයේ පරිදි සංවේදීතාවයේ දැඩි අදුමත්කම් දෙද ඒකට මගේ අදහසේ සංවේදීතාවයේ
මේකට නැහැ. ඔය මෑන් ගොල්ලෝ පොලින් කතියන්නේ භාවනාවට ගිහිල්ලා සංවේදීකාරී හොරු කළා හින්දා ඔය ගැන කතා කරා. නම් ඇත්තටම සංවේදීතාවයේ මේ ප්‍රශ්නේ තියෙනවා. ඒක තමන්ගේ වෙනවද නැද්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට හැම වෙලාවෙම මේ කය තමන් දෙවි ඉඳලා තමන් කියන තැනක ඉඳගෙන කුමන මට්ටමක සංවේදීතාවයක් කරනවා. සංවේදීකම අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. ඒ කුමන තැනක ගත්තත් ඒ සංවේදීතාවයේ දැනෙන පුද්ගලයන් ඇතුළේ පුද්ගලයන්. ඉතින් එකම එක වෙනවා ඔයගොල්ලන්ට තියෙන්නේ. ඇහැට පෙනෙන දරන මේක මනෝමය විතරකයෙන් විතර සිද්ධ වෙන සිද්ධ කළ යුතු දෙයක් නෙමෙයි. ඔයගොල්ලන්ගේ ඇහැම පිළිසිදු වෙනවා. ඇහැ පිළිසිදු වෙනවා කියන්නේ මේ පෙනෙනවා කියන සිද්ධියම අරගෙන යනවා. ඔයගොල්ලන්ට මෙහෙම පෙනෙන සිද්ධිය මත අරගෙන. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණයට සමගාමීවම නොවන දෙයක්. වහනේ එකක් හරි අසුචි එකක් හරි දැක්කොත් මේක අසුචි මේක දුකට පිළිකුල් කියලා හිතන්න ඕනේ. පෙනෙන සිද්ධාන්තයේ සම්බන්ධාමීවම නොවනේ විසහම පෙනෙන දෙයක නොවනයි වගේ දැනෙනවා. දැන් පෙනෙන දෙයක සම්බන්ධාමීවම කෙලෙස් දෙනවා. පෙනෙන්නේ සත්‍යයක් වගේ තමයි දැනෙන්නේ. ඔබලන්ට යම් වශයෙන් කෙලෙස් අපහැරුණා පෙනෙන දේ තමයි නුවණම කියන්නේ සත්‍ය පුද්ගල හැදීම සම්පූර්ණයෙන්ම පිළිලා යනවා. ඒ කියන්නේ පටවියට පටවිය කියලා කිව්වට පටවිය පුද්ගලෙක් වෙන්නේ නැහැ කියන එක නෝන. ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු හැටියට දැක්කහම ඒක නෝන. අපිට මේ කය දිහා හොඳට සිහියෙන් ඉන්න පුළුවන්. මේ කයේ ඕනම යමක් දැනෙනවද කියලා දැනෙන වේදනාවන් හිතට හසු කර ගන්න පුළුවන්. ඒක තමයි සංවේදීකම කියන්නේ. ඒක තාවකාලික චිත්ත සමාධියට යම් උපකාරක ධර්මයක් විතරයි. ඒ සංවේදීතාවයේ දැනෙන එක තුල විදර්ශනාවක්. ඒ සංවේදීතාවයේ දැනෙන ආක්ෂේපය බලන්න තව ලෙහා ගන්න දෙයකට හැංගෙන එකකට වෙන්නේ ඒ දිහාවක් කියන්නේ. හැබැයි චිත්ත සමාධිය කියන්නේ සාධාරණ ආරම්භ වල අවකාශක ස්කන්ධයක් වෙනවා. මේ ආරම්භ වල හිතෙන ගතිය අඩු වෙනවා. ඒක හැදෙන්නේ චිත්ත ස්කන්ධය. එයා නිවන් දකින්න කියන ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික වෙන්නේ නැසක නිවන් දකින්න කියන ශ්‍රේෂ්ඨ ලංඝනෝනේ පැහැදිලි වෙනවා. මොකද අපි අද මේ කය මම කියන මට්ටමේ සිනීම තුළ ඉඳගෙන කුමන දෙයක් කළත් ඒ දෙයට අයිතිකරව නැති වෙනවා. මේ දෙන්න හැම දේ තුළ ඇත්ත බලන්න කියලා ඔයගොල්ලන් කියන්නේ වෙන මොකද හින්දානේ. ඔතනින් නිදහස් වෙන හින්දානේ. මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත දැක්කහම ඔයගොල්ලෝ නිවන් දකින්න මේ දෙය කියලා හිතනවා ඒකයි. ස්පර්ශ ආයතන හයේ ඇත්ත බලන්නේ සිහිනෝන ආධ්‍යාත්මික වලට ගන්න උපකාරයි. ආධ්‍යාත්මික මේ කය ඇත්ත දකින්නමත් කරන තමයි අපගොල්ලන්ට විඥානයේ මේ කය දැක ගන්න ගතිය ඇති. මේ උදාහරණ කය මම විච්ච ක්‍රමාත හැම දෙයක්ම විඥානයේ බැඳලා තියෙන තැන නිදහස් වීමයි අපේ විමුක්තිය කියන්නේ. එහෙනම් ඉතතමතරවගන්න කෙනෙක් නැහැ දේවල්
තරම් ඇත්ත දැක්කා. එතනින් අපි නිවන් දකින්නේ. ඒස් බවකට ශුන්‍යතාවයකට පත් වෙලා නැහැ. එහෙම නිවනක් නෙමෙයි. නිරෝධය අල්ලනවා කියන එකක් නෑ. ඔබට ඒ ස්පර්ශායතන හය දැහැර තියෙන නිරෝධය සාක්ෂාත් වෙනවා. මේ මැත්තේ කය හරිනවා. හැම වෙලාවෙම මොනවාද රොබොට් එකේ කතාවද? නමුත් එච්චර දෙයක් ඕනේ ඔබලන්ට. එක දැනකින් විතරක් වග බලන්න. අන්හව උපදිනා බවකින් දෙන්නේ නැහැ යාට. එච්චර. ඔගොල්ලෝ දන්නවා හිත මෙහෙමලා බලන්න මේ ලෝකේ. ඔගොල්ලන්ගේ හිත ගොඩාක් වටිනවා කියලා තේරෙන දේවල් මොනවද කියන්නේ? හිත මෙහෙමලා බලන්න. ඔගොල්ලෝ ගොඩාක් ආදරය කියලා දැනෙන කාරණා මොනවද කියන්නේ? ඔයගොල්ලන්ට හඳුනා ගන්න හැටි මගේ සංඛා විශේෂ ප්‍රේමය කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ ආයතන ටික නිසාම ඉපදුණු මේ ධර්මය ආයතන ටික ඇතුළත කරගෙන මේ පවතින. කන්නාම නැති වෙන්න ඕනේ කියලා කිව්වේ ඔහෙ. ඔය ටික. ඔයගොල්ලෝ දන්නවා තාම කන්නාම නැතුව ඉන්නවා නේ. තාවකාලික සමාධියකට සම්බන්ධුණා කියලා. තාවකාලික ධ්‍යානයකට සම්බන්ධුණා කියලා. එහෙම නැත්නම් අරමුණු කිසිවක් නැති තැනට පත් වෙනවා කියලා කන්නාම නැති වෙන්නේ නැහැ කියලා. ඇයි? තමන් ලෝකයේ මෙහෙවල බලනකොට පුරා වටිනා ආයතන තමයි ඉන්නවා. දැනෙනවා. පුරා වටිනා පුදුලිය තමයි ඉන්නවා. ඒ වගේ පුරා වටිනා වස්තු තියෙනවා. ඒ වගේම දිට්ඨිය සංකේත. සත්‍ය බුදුන් ඉන්නවා. පුදුලිය ඉන්නවා. කෙස්සකට සත්‍ය ඉන්නවා. දෙවියෝ ඉන්නවා. රත්නෝ ඉන්නවා. නිස්සත්තු ඉන්නවා. ඒ ලෝකලන්ට ඒක උගුල් ගන්නවා. හිතේ තියෙන සංහාර මේ ආයතන ටික නිසාම හටගත්තු කුස්නා දෘෂ්ටි කියන ප්‍රපංච ධර්ම ආයතන ටික ඇතුළත කරගන්නවා. උගුල් සංහාර නැති වෙනවා කියන ශේත්‍රය හඳුනා ගන්නවා. ආයතන ටික නිසා සංහාර ඉදුනේ නැත්තම් සංහාර නැති වෙනවා කියනකොට ඒක ප්‍රතිඵලය දැනෙනවා. කොයිද දැනෙන්නේ? තමන් හිතට ඒ ආයතන ටික ඇතුළු කරගෙන තමයි තණ්හාව පවතින කමක් නැහැ. ඒ කියන්නේ තමන්ට වටිනාකමට දැනෙන ද්‍රව්‍ය නැති වුණොත් තමයි දකින්නේ. දැන් තණ්හාව නැහැ කියලා. මොකද උපන්නොත් තණ්හාව හොඳට මතක තබා ගන්න. උපන්න දේ බදා ගන්නවා ඒ වස්තුව ඇතිතර තණ්හාව නැති වෙන්නේ. දර කැටි දෙක එකට එකතු කරනකොට ඇතිවෙච්ච දින්න ශනිතෝම දර කැටි බදා ගන්නවා. දරකැලි දෙක ඇත්තිතා ගෙන්න නිවෙන්න ජීවිතයට ගන්න උපකාරයි. දරකැලි දෙක ඇත්තිතා ගෙන්න පවතින. එතකොට ඒ වගේ ආයතන ටික නිසා මේ උකේ දැකලා හරි ලස්සන මල් ටිකක් කියලා හිතුවෝ. මගේ හිතේ ගැටිස්සෙන්නකෝ මේ වස්තු කතා කරනවා. දැන් මට ලස්සන මල් ටිකක් තියෙනවා. මේ වස්තුව මෙතන තියෙන තාක් මට තණ්හාවක් ඇති වස්තුව නැති වුණත් අතහැරෙන්නේ මට සිහි කරලා හො ගන්න පුළුවන් ලක්ෂණ. එතකොට කොහොමද තණ්හාව වෙන්නේ? මේ ආයතන දෙක විදතරව තණ්හාව ඇති වෙන විදියට. චක්කුම් පරිච්ඡ රූපේච උපපටිච්ච චක්කුම් මන්තිරණ සම්පති පස්සෝ පස්සච්ච වේදනා පච්ච තණ්හා පච්ච උපාදාන පච්ච නෝකෝන දැන් මේ ආයතන ටික තණ්හා උපාදාන වෙලා ඒ තණ්හා උපාදාන වෙච්ච ගැට ටික ආයතන ටිකම බදාගෙන ඉන්න කමයි කියන්නේ. බව කියලා කියන්නේ ඔයගොල්ලෝ මේ වටිනා කියන දේවල් කියන වගේ චක්කුම් පටිච්ච රූපේච උපපටිච්ච චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා වේදනා පච්ච තණ්හා. ඒ තස්සා ඒ තණ්හාවේ අසේස විකාරකෝ චාකෝ පටිච්චසමුප්පාදෝ මුක්තියනා. ඒ තස්සා ඒ තණ්හාවේ අසේස විකාරක නිරෝධ උපාදාන නිරෝධ උපාදාන නිරෝධ භව නිරෝධ ජාත. ඒ පරිචනිතා වේදනාව තණ්හාව ඇති ඒ තණ්හාව ඉතුරු නොකොට නැතිකොළු.
උපාදානයේ භවයේ උගලන්ට පේන්නේ නැහැ මේ තණ්හාව විතරයි. උගලන්ට තණ්හාව නැහැ කියලා කියන්නේ තණ්හාව විදුල හේතුවෙන්ම තණ්හාව කියන්නේ. ඒ දෙන්නේ. ඒක දෙන්නේ ඒ වස්තු ඇති කරන්නේ වටිනාකම දැනෙන්නේ. ඒ හින්දා උගලන්ට මොළායෙන් මතක් කරන්නේ අපිට හම්බෙච්ච තේරුවේ ටික ටික ඉතිරියට යනවා නෝනෙන් හිතන්න. නෝනෙන් හිතන්න කියන්නේ මොකක්ද? ඇහැට කනට දිවට නාසයට ශරීරයට කියන ආයතන ටිකට හම්බෙච්ච ස්කන්ධ ටික. ඒකෙදි සතිපට්ඨානයේ තියෙනවා. කායගත සති කම්මතහංක මුතතම ප්‍රමාණවත් මේ කාම ලෝකේ සතර මහා ධාතු විග්‍රහණය වෙනකොට අඳින දලතන මානසික මට්ටමේ නිදෙන්න සතිපට්ඨාන සූත්‍රයේ කායගත සතිය මෙහෙම සමතික උත්තම ප්‍රමාණ. අපෝ බුදුරජාණන් වහන්සේ එන්නකො නැති කොටස් ටික අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ කායගත සතිය පිළිසිත දකින්නේ පනවපු රූපයේ පිළිසිත දකින්නේ කායපස්නා පනවලති. කායපස්නාව තියෙනවා ප්‍රධාන වශයෙන් කොටස් කියලා තියෙනවා. 14ක් මෙන්න මේ 14 ඕගොල්ලෝ රූපයේ පිළිසිත දකින්න තැනට කොන්දම තමයි හැම කෙනෙකුටම සමතන් 14 මේකටනේ පිළිගන්න ඉන්නකොට ආනාපාන සතිය ඔබට බොහෝ ප්‍රකාශකතාවයක් හිතේ තියෙන විචාර ටික අයින් කරගන්න. ඊට පස්සේ යම් ඉරියව්වක් පවතින ඒ ඉරියව්වල සිටින් කටයුතු කරන එක ඔබට අවශ්‍ය කරන බොහෝ ප්‍රකාශකතාවයක් තිබෙනවා. ඒ හැම වෙලාවකම අපේ ජීවිතයේ බලවත් කෙලෙස් දෙන්න පුළුවන් තැනක් තමයි ඉරියව්ව. ඉරියව්ව යෙදෙන්නේ මම හිත ගන්නවා කියලා තැනක. නමුත් මතක් කර සිහි කර ගන්න. කයි අචේතනික ස්වභාවය. ඉරියව්ව පවත්තන්න බැරි. මේ ඉරියව්ව හදන්නේ චේතනාවෙන් නෙවෙයි. දෙකෙන් ඉරියව්ව හිතගත්තට මම හිතගත්තනේ චේතනාවෙන් නේද කරන්නේ ඉරියව්වට පිළිවෙලකදී. ඉඳගත්ත කියනකොට චේතනාවෙන් නේද කරන්නේ ඉරියව්වට පිළිවෙලකදී. හැම වෙලාවෙම මේ කය තමන්ගේ සිටියේ චේතනාවෙන් පිළිවෙලගෙනවා කියලා දකින්න මම හිත ගන්නවා කියන දෘෂ්ටිය ඇතිවෙනවා. යනකොට යනවා කියලා ගන්නවා හිත ගන්නවා පිට ගන්නවා කියලා ඒ ඉරියව්වට සිහියයි ඉරියව්වට ගැනීම. ඊට පස්සේ කරන කියන හැම වෙලාවකම සත්‍ය දැක්කම කරනවා. ඒ කරන වැඩේ සිහියයි කරනවා. ඒ හැම කරකම තමන් දන්නවා මේ කය මම කියලා පෙනෙන ක්‍රමම මේකයි සත්‍ය කියලා පෙනෙන ක්‍රමම තමන්ගේ කාර්යයේ විපාකයක් කියලා මේ විදිහට පෙනෙන ක්‍රම ඇතුව අප කවුරුත් ප්‍රතිසන්ද වශයෙන් දැනෙන්නේ නැහැ. මේ විදිහට පෙනෙන ක්‍රම ආයතන ටිකේ තිබුණා. මේ ආයතන ටිකට කෙලස් කර්ම ටිකක් එකතු කරගත්ත නිසා ඒ කෙලෙසින් සාපේක්ෂව වෙනවා. කෙනාගේ සිතේ තියෙන උපාදානය දකින්ද උපාදානයට හසු වෙලා තියෙන රූපේ. මේ රූපය සත්‍යයක් වශයෙන් නම් දකින්නේ රූපං අත්තු සම්පස්සති කියලා කියනකොට අත්වන උපාදානයේ ලක්ෂණය නේද කියලා දකින්නේ. අත්වන උපාදානයේ තමයි මනසේ. උපාදානයට හසු වෙලා රූපේ නිදිකට පෙනෙනවා නම් දකින්නේ රූපේ උපාදානයේ කියයි. මේ රූපේ උපාදානයේ හිත වෙනවා.
මට මෙහෙම වෙන්නේ. ඒක පංච උපාදානස්කන්ධ දුක්ඛ. දැන් මම උපාදානයෙන් හසු වෙච්ච රූපේ දැක්කේ මට දුක එන්නේ. මේ රූපේ කැඩෙනකොට විඳිනකොට උපාදාන වලින් නින්න නිසා උපාදානයේ ධර්මයන්ගේ විපරිණාම බව උපාදාන වලින් මට දුක. මේ රූපේ සත්‍යයක් කියන එකම කමඨනම් කියන්නේ රතු පාට කණ්ණාඩියක් දාගත්ත බව පෙනෙනවා. ඔබට පෙනෙන්නේ දාගෙන ඉන්න කණ්ණාඩිය රතු පාට බව පෙනෙන්නේ නෙමෙයි. දැන් මේ දිහා සුදු පාටට පෙනෙන්නේ. ඕගොල්ලෝ රතු පාටට වුණොත් ඕගොල්ලෝ ගන්නවා පෙනෙන්නේ මම දැනගෙන ඉන්න කණ්ණාඩිය මේ පාටයි නේද? මේ පාට කණ්ණාඩියක් දාගෙන ඉතිහාම එන්න දෙන්නේ ඉතින් මම කරදරෙන් ඉන්න කන්නාඩිය මේ පාට නේද? ඔයගොල්ලෝ කන්නාඩිය තරදගෙන ඉන්නවා ඒකේ පාටයි මේක වෙනස් නැත්නම් ඕගොල්ලෝ හිතන්නේ මෙහෙම මේ පාට හැබැයි පාට. නමුත් බුදුරජාණන් අපි මේ පාට දෙන්න හරිය වටිනවා මේ රතු පාට දෙන්න හරිය වටිනවා කියන බුදුරජාණන් දෙන්නා. ඔබේ මේ පාට දෙන්න ඔය රතු පාට දෙන්න නෙවෙයි. කරදරෙන් ඉන්න කන්නාඩිය පාටේ ඒ වගේ අනේ මේ සත්‍යය පව් අනේ මේ සත්‍ය මාර්ගයට උපදින්නේ නැද්ද උපදින්න පුළුවන් නැතිද පුළුවන් කීකේ අපි අහනකොට බුදුරජාණන් වහන්සේ කියනවා නැහැ පෙරදෙන්න කන්නාලි මේ උපාදානයේ එකක් කියනවා මම රූපංගතෝ උපන්නපත් රූපී ආත්ම වශයෙන් දකින උපාදානය දකින්න මත මේ සත්‍ය කුක්කේ කියලා දෙන්න ගමයි මගේ උපාදානෙට හේතුවයි කියන්නේ පෙරදෙන්න කන්නාලි ඒ හින්දා මේක මේ රූප වල කියන මොකද්ද? උපාදානීය ධර්ම. උපාදානයේ ටිකයි. ඊට පස්සේ මගේ සංයෝජන වලට හිතන විදිහට මේ රූප තියෙන හිත සංයෝජන නියදන්න. කාමෝග භවෝග විත්‍යෝග අවිද්‍යාවෝග කියන ඕග ධර්මයට හිත විදිහට මේක බලන්නේ මේ නිසා ඕග නියදන්න. යෝගයන් හිත විදිහට යෝග නියදන්න. නීවරණයට හිතෙන්නේ නීවරණීය තමයි. එතකොට මේ රූපය ඕගනියයි යෝගනියයි උපාදානියයි නීවරණීයයි කියලා කියන්නේ මොකද? තමන්ගව කියන දේට සාපේක්ෂව. ඕගොල්ලන්ට මේ ඕග යෝග උපාදාන නීවරණ කියන ටික ප්‍රතිසන්ද වශයෙන් පැත්තෙන් ප්‍රකාශිත හිතේ තිබුණේ නැහැ. සබස්සර මිදම් වික්‍රේ චිත්තං පංචකෝ ආගන්තුකේ උපක්ඛේති උපක්ඛේති මේ ආගන්තුක උපක්ඛේති කියන්නේ හිත ජීවිතේ නෙවෙයි. ඕගලන්ට ඕග යෝග උපාදාන ද්වන්ත එතකොට නීවරණ කියන මේ කෙලෙස් ටික නැති වුණා. මේවට කියන්නේ ඕග නිය යෝග නිය උපාදාන නිය කියලා කියන්නේ. උපාදානේ නැතිව ඕගලන්ට අත්ව උපාදාන නැතිව රූපේ සංකේතක කෙරෙන්නේ නැහැ. තාම අපි උපාදාන සහිතද නැද්ද කියලා ඕගලන්ට තේරෙයි. උපාදාන සහිත කෙනා පිළිගන්නේ නැහැ. උපාදාන රහිත කෙනා මේ ජීවිතේ ඉන්න උපාදාන. ඉතින් ඇත්තටම කියන්නේ සරල දෙයක් නෙවෙයි. අපි මේක නමුත් අපි හිතාගෙන ඉන්නේ පොඩි වශයෙන් අපිට තිබුණ උපාදානීය ධර්ම. උපාදානීය ධර්ම නිසා අපිට උපාදානය ඇති වෙනවා. නැහැ ඉස්සෙල්ලාම කලේ පිරිසිදු ස්කන්ධ ටිකකට උපාදානය හදාගන්නවා. ඒකයි චක්කුම් පරිච්ඡේදෝපේච උපදේ චක්කු විඥාන තුන සංගත පසු පස්සපච්චය වේදනා. වේදනා පච්චය සංඛා සංඛා පච්චය උපාදාන. මොන උපාදාන පච්චය බව. දැන් භව පච්චය જાති. භවයට සාපේක්ෂව දැන් මට ඇහැ රූප චක්කු විඥානේ උපදවලා කියලා. දැන් උපාදානය වන්නට පස්සේ දැන් තමන්ට සාපේක්ෂව ඒ උපාදානයේ සාපේක්ෂව මේ උපාදානයි එහෙම නැතුව ආරම්භයේම උපාදානීය ධර්මයන් නිසා උපාදානයේ තිරලා කියලා දකින්න එපා. වචන පැත්තකින් තියන්න තමන්ම ප්‍රකෘතියෙන් දකින්න. ඔබට නම් දැනෙන්නේ මේ රූපේ සත්‍යයේ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ.
අත්වාද උපාදානයේ ලක්ෂණය මොකක්ද? අත්වාද උපාදානයේ ලක්ෂණය රූපං අත්ථෝ සමුප්පස්ස රූපය ආත්ම වශයෙන් දකින්නකම. ඔබට මේ රූපය පෙනෙනවා නම් ආත්ම විදිහට ටීවී එකේ රූපය ඔබට පෙනෙනවා නම් මේකත් අත්පත් කරගන්න. ටීවී එකේ රූපය ඔබට ආත්ම විදිහට පෙනෙනවා නම් එතකොට ආත්ම විදිහට පෙනෙන අත්වාද උපාදානයේ ඔබේ රූපේ උපාදානය ඔබේ උපාදානයට හිත කියලා කියන්නේ. ඔබට දැනෙනවා මේ රූපේ මෙන්න. කෙනෙක් දැනගන්න පුළුවන් පුළුවන්. නමුත් ඔය ටීවී එකේ සැබෑම රූපය තිබුණේ උපාදානයට හිත කියලා. මුලින්ම රූපය ඇත්ත නොදන්නා කම නිසා ඔබ උපාදානය හදාගත්තා. සත්‍ය පුද්ගල කියන හිම හදාගත්තා. ඒ හදාගත්ත ඔබේ කෙරෙහිට ඒ උපාදාන සාධ්‍යයෙන් චෝදන උපාදාන නිරද ජීවි ධර්මෝ දෙක ජීවන උපදිත පෞද්ගලික ප්‍රකාරය හතර මතක ප්‍රකාරය මේ ආයතන ටිකේ උදව්වෙන්මයි කෙලෙසික උපන්නේ කියන බුදුරජාණන් වහන්සේ කියන මේ සංහව ආයතන ටිකේ උදව්වෙන්මයි උපදවා ගත්තේ. ඒ සංහව ආයතන ටික ඇතුළත කරගෙනම පවතින. දැන් ඇතුළු කරගෙන පවතිනවා කියන දේ විතරයි අපි හඳුනගන්නේ. මේ මෙහෙම ඇතුළු කරන සංහව මේ කෙලෙසේ මේ ආයතන ටිකේ අනවබෝධයෙන්ම උපදවා ගත්තේ කියන සිද්ධියක් තමයි වෙන්නේ. එතකොට ඕගොල්ලෝ උපාදාන සහිතවද ඉන්නේ රහිතවද ඉන්නේ කියලා ඕගොල්ලන්ට හොඳට තේරෙනවා. ඕගොල්ලෝ දන්නවා මේ විදිහට ඉන්නකා මම පිළිගන්නේ උපාදාන රහිතවම ඒ කාන්තේ පිළිමව පානවා. ඒක ඔබ දන්නවා ඔබ උපාදානය හඳුනනවාද? කියන්නේ මගේ හිතේ ඇහි මෙහෙම කන්නාදියක් තියෙනවා කියලා කෙනෙක් පහකින් කියන්නේ. ඒ වගේ මට රූප වෙන්නේ සත්‍යය කියලා. ඒ කියන්නේ අත්වල උපාදානයේ හිතේ තියෙන අත්වල උපාදානයේ තියෙනවා කියන ලක්ෂණය. ඊගාට තනම කිසි මුතුමැණික් තියෙනවා කියලා වටිනාකමට වෙන්නේ කාම උපාදානයේ ලක්ෂණ. කාම උපාදානයේ තියෙනවා කියලා කියන්නේ මොකක්ද? මේ වටිනා දේවල් තියෙනවා කියලා කියනකොට දන්නවා මේ කන්නාඩිය පාට. අපි ඊළඟට වටිනා දේවල් කියනවා කියලා කරන ධර්මවල ගන්න හදන බුදුදහම පිළිතුරක් නෑ උපාදාන. ඉතින් ඔය ටික තමයි මම මතක් කරන්නේ ඒක නිවන කියන්නේ වෙන මොකුත් නෙමෙයි අනුපාදා පාලනයනේ. උපාදාන වශයෙන් නොගෙන කිරිනේ. ඔබ උපාදානය දුරු කරගන්න. ඔබ උපාදානය හඳුනගන්න. අපේ හිතේ කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන, සීල උපාදාන කියලා උපාදාන හතරක් තියෙනවලු. ඒක හිතේ පවතින දෙයක් මනෝ විඥානයෙන් කියලා අපි ඇත්ත කෙලෙසෙන් හිතනවා. නමුත් මේ කෙලෙස කියන්නේ අපේ ජීවිතේ. අපේ ජීවිතේ පරිභාෂිත කෙලෙසෙන් ගන්න එපා. කෙලෙස් තියෙනවා කියන්නේ යා වැඩක් කරනවා අපිට නෙමෙයි. ඒකට ඕගොල්ලන්ට යම් වෙලාවක සතර උපාදානය නැහැ කිව්වොත් නැහැ කියන එක ඕගොල්ලන්ට දකින්න පුළුවන්. තමයි කොහොමද මේ රූප සත්‍ය පුද්ගලයාට දෙන්නේ නැති උපාදානයට හිත විදිහට නැහැ මේ රූප උපාදානය. ඒ වගේම මේ වස්තුවල වටිනාකම දැනෙන්නේ කාම උපාදානය දෙවිද. මේ ස්කන්ධ ටික අල්ලන්න මාර්ගයක් නෑ ඔයගොල්ලන්ට. එහෙනම් උපාදානයේ ඉස්සෙල්ලා ක්ෂේත්‍රයේ ඔයගොල්ලන් යොදවලා මේ කෙලෙස් ටික ඔයගොල්ලන් දුක කියන ක්ෂේත්‍රයේ හදලා තියෙන මේ කෙලෙස් ටික වපුරලා තියෙන. ඔයගොල්ලෝ ඒ උඩනම් හිතගෙන ජීවත් වෙන දුක නොයේම පුදුමයක් නෙමෙයි. නමුත් අපේ භූමිය කියලා කියන්නේ අපි වපුරපු කෙලෙස් උඩනේ මේ ඉන්නේ කියලා කියන්නේ. අපේ වෙන කෙලෙස්නේ මත පරිත්‍ත වුණාම ඒකම අපිට ඇතුළත.
අපි ඇත්තටම ඉස්සරහට කතාව කතා කරනවා ඒකේ සැබෑත් මෙතෙන් කියන්නේ උම්මන්ගේ ජාතකයේ කතාව කියන්නේ සංඝයේ තියෙන මෙහික පොකුණට දෙන්නා ඒ වගේ කවුරුලා යනවා ඒ කියන්නේ පරම ආස්වාදයෙන් මතක් වෙලා ඊට පස්සේ පොකුණ හිඳිලා වතුර ඉස්සට නැහැ ගහේ තියෙන එකේ ඡායාව මෙහෙට වැටුනහම අපි මෙහි ඇත්තයි කියලා වතුරින් මැනික හම්බුනේ පුදුමයක් නෙමෙයි එතන තිබුණේ නැහැ ඒ වගේ අපේ මනස තියෙන ඡායාවේ ගැටි ස්කන්ධ දෙකට පසු වුණාම අපිට දැන් ඒක ඇත්ත කියලා නේද එතන කැලේනකොට පිටනකොට අඳුරනවා ගැලපෙනවා හිතාවනවා පසු තුනවා ඒකට ගන්නවා එතකොට කොහොම ඉන්නකොට අවබෝධපත් තමයි කිව්වේ නෑ තවදයි කියන්නේ මොනක් කියනකොට එතකොට වෙනවා මෙහි අපේ උපාදානයේ ගතිය පතට වෙලා තියෙන්නේ මෙහෙම දෙන්නකම් තියෙන්නේ ඒ හින්දා මනසේ පතිතවිච්ච ගතිය ඇත්ත කරගෙන මෙදෙන්න දඟලනවා හෝ ඇත්ත කරගෙන ජීවත් වෙනවා නෙමෙයි ඔය මට්ටමට ගෙනෙන්නේ මේ ගතියම දුක. ඔය මට්ටමට දෙන්නේ මේ ගතිය නෑ නේද? කියන දැනගන්න උත්සාහ හැම වෙලාවෙම ඔයගලන්ට ගන්න තියෙන කෙටිදී මෙහෙම දෙනකොට පුද්ගලයෙක් හැටියට මේ උපාදානයේට අසු වෙලා මේ වස්තු උපාදානයේ කරන්නේ. නමුත් මෙතන සැබෑ නැත්නම් ඒක නේද කියලා පෙන්වන්න දෙන්න උපාදාන විදිහට. උපාදාන දෙකෙන් විදිහට හිතන්න. පංච උපාදාන මොළේ රූපය ඇත්ත වෙන්න. මේ කෙලෙස්යට පවතින බැහැ. අලුතෙන් තණ්හාව මොකදින්ද උපන් තණ්හාවද පවතින බැහැ කරන්නේ. දැන් උපන් තණ්හාව ඉපදිලා උපන් තණ්හාව ඇතුළු කරගෙන පවතින. උපන් ආශ්‍රය ඉපදිලා උපන් ආශ්‍රය මේ ආයතන ටික ඇතුළු කරගෙන පවතින. ඔයගොල්ලෝ සම දෙකක් කරලා දෙන්න. අලුතෙන් මනස ආශ්‍රය මොකදින්ද උපන් ආශ්‍රය දෙන්නේ. අලුතෙන් මනස තණ්හාව උපාදාන මොකදින්ද උපන් තණ්හාව උපාදානයේ දෙවෙනි විදිහට කුසියක් තිබුණා. දෙකටම තියෙන එක. ඔතනදී ඔබලු ටික ටික හරි දේවල් වල ඉඳන් ප්‍රයෝග කරලා මේක ඔච්චර ඇහුවා. ඔගොල්ලෝ ඉදින්දා ජීවිතේ චුට්ටක් උත්සාහවත් නොවුන මේක කිසිලෙක දැනෙන්නේ නැහැ. ඔගොල්ලෝ හදත්ත මැත්තේ මේ කාලයක් යනකොට ඒකෙන් ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ඊට පස්සේ නිරායාසයෙන්ම උඩට හොඳ බණක් කියනවා කියවම ඉතින් යනවා කියන එක වළක්වන්න. එතනත් එහෙම. නමුත් මෙතනදී මේ කියන ටික ටික හරි ප්‍රායෝගික වුණා. ඔයගලන්ට නොබෝ දවසකින් මේ ධර්මයේ විශ්වාස දෙන්නේ. දරුවා මල දුක අද ඔයගලන්ගේ දරුවා ඔයගලන් ඉස්සරහ කෑලි කැපුවොත් හිත වෙනස් දස්සමයක් වෙනස් වෙන්නේ නැති තැනකට තියෙන ඕන ගත්තේ. මේ ශරීරයේ කෑලි කැපුවොත් දස්සමයක් හිත වෙනස් වෙන්නේ නැති තැනකට ගත්තේ. මොකද සංයෝජන අහිමිව කැඩෙන දේ කැඩෙනවා විදිහට විදිහට නැසෙන දේ නැසෙනවා කියන මොනවායි නේද? දරුවා මරනවා හෝ මත උනා කියන දර්ශනයක් ඇතිවෙනවා. හැබැයි මේ දැක්ම මේ දැන් අත්වාද උපාදාන උද හිතගෙන මම නිවන් දකින්න හැදුවට හරියන්නේ නැහැ. මේ රූපය මම කියලා තේරෙනකම් නිදීමම නෙවෙයි. ඒක තමයි මතක් කරගන්න තියෙන්නේ. ඉතින් කරන්නේ ඊට පස්සේ මේ දර්ශනය ඉගෙන ගන්නහම ඕනම තැනකට ගිහිල්ලා ඒ භවනාත්මක පුරුදු වුණාට තමයි ඒක ඔයගලන්ට කිතර ඉන්නවට වඩා ලොකු චිත්ත සංවරය ඇති කරගන්න පාඩමයි. ඔයගොල්ලෝ මේ දේශේ හරි කරද්දී තේරුම් ගත්තාම ඕවම දැනක බලන්න තෝරට කමන්නේ.
මම කතා කරන දේ විතරක් නෙවෙයි ධර්මය කියන්නේ. නමුත් තව ජීවිතයට එකතු වෙන වටිනා බොහෝ කරුණු තියෙනවා. ඉතින් ඒ දේශනාවල් අහන්න අනුත්යන් වලට යන්න ගතේ ගන්න. මූලික හරේන්තරන් කතා ගන්න ඇත්තටම දුකෙන් දැක්ක මොකද කරන්නේ? කියාගත්තාම ඔගොල්ලෝ දන්නවා ඒක ප්‍රතිජීවිතේ කටයුතු කරන පැහැදිලිවම දෘෂ්ටි වශයෙන් අපි මෙතනම වන අහන්න ඕනේ කියන තරම ගන්න අවශ්‍ය නැහැ. ඒක දුපදාන කරගන්න ඕනේ. ඉතින් නමුත් මම උදා ගැඹුරු දෙයක් නෙවෙයි කියන සාමාන්‍ය සරල මට්ටම මම කිසිනෙන්නේ නැති ඇයි උපාදාන මනිතයි කියලා දන්නේ. උපාදානයේ නිසා මට ජරාමරණ දුක ඉන්නේ. කියලා දන්නවා. තණ්හා උපාදානයෙන් තමයි ජරාමරණ දුක ඉන්නේ කියලා දන්නවා. උපාදාන කන්ද දුක් මගේ උපාදානයෙන් හසු වෙලා තියෙන වස්තු විපරණාම වෙනකොට උපාදාන පරිල මනසට රිපිනේ නැත්තම් තමයි පුදුනේ. ඉතින් පුදුනේ නැහැ. එතකොට උපාදානයේ දුරුවෙච්ච බව තේරෙන්නේ තමයි. උපදන් නිවන් දැකලා ඉන්නේ කියලා කවුරුත් කියන්නේ අපුම්බන් අචරිම පෙරපස නැතුව කීන ජාති ඉපදී නිවර එකලේ පුතලා මත්යේ කරන්න දෙයක් නැහැ කියන කිසිම උතුම් හොඳටම තේරෙන මට්ටම දකින්න මේ මම කියලා පෙනෙන කම තව සත්‍ය පුද්ගලය කියලා පෙනෙන කම මේ කන්නාඩි පාට උපාදාන එනට කන්නාඩි පාට කියලා දකින්න උපාදාන කම විදුනොත් මෙහෙම පෙනෙන කම නැහැ කියන එක තමයි. ඒ නිසා මෙහෙම පෙනෙන කම නූපම් මේ විදිහට සත්‍ය පුද්ගලයෙක් කියලා නූපම් මේ විදිහට පෙනෙනකම උපදින උපන්න මේ පෙනෙනකම පවතින විදිහට කටයුතු කරන්න හැකියි. මේ විදිහට පෙනෙනකම නූපදින උපන්න මේ පෙනීම දුරු වෙන විදිහට කටයුතු කරනවා. ඒකට පිට සම්මාදිට්ඨිය. කොහොමද ඇත්ත වෙන එකම තමයි කියන්නේ. මේ ඒකට ශේෂ්ත්‍රයක් නැහැ මෙන්න මේ විදිහට කරන එකයි භාවනාව කියලා කියන්නේ. මේ විදිහට හිත තියෙන එකයි විදර්ශනාව කියලා ශේෂ්ත්‍රයක් නැහැ. ශේෂ්ත්‍රය වතු කරගන්න එක අර්ථයෙන් තමයි හම්බුනේ නැතෙන්නේ. නෝපන් ආශ්‍රව ධර්ම නෝපදින උපන් ආශ්‍රව ධර්ම දෙවෙනි විදිහට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්ව ඕනම සිහිනුවණක් ගන්න ඕනම විදිහට හිතන්න අර අර්ථයේ දෙක ජීවිතේචන ඒකම ඇත්තටම බලනවා කියන්නේ. භාවනාව කියලා එක දැනක ඉඳගෙන ඉන්න එකක් නෙමෙයි. උපාදානය දෙවෙනි විදිහට නුවණින් බලකල ජීවත් වෙන එකට. යන්න ගියන්න ගැටි වැඩ කළා ගෝවිතන් වතක් කෙරුවත් ජීවිතයක් පස් කෙරුවත් මේ හැම වෙලාවකම හොඳට දන්නවා මේ තාම මම කියලා කියන මේ තව සත්‍ය පුද්ගලයෝ කියලා මොකද දෙන්නේ හිතනවා නෙමෙයි දෙන්නේ තෝර ගන්නවා මේ කන්නාඩිය බාන උපාදාන පහිතයි කාමව කියන ලක්ෂණය මේ රූප මෙහෙම දෙන්නේ කියලා දන්නවා ඒ නිසා එයා මේ රූප ටික ගෙවන්නේ මේ ප්‍රතිපත්තන් මේ කය කෙරෙහි ඇත්ත බලන මොකද උපාදානයේ නෙමෙයි ඒ උපාදානයේ උපාදාන අනුපාදා බව සාක්ෂාත් කරගන්න උපාදාන වශයෙන් නොගෙන කිරිනෙවීම ජීවිතේ කරගන්න එලෙක්ට්‍රික් ජීවිතේ කරගන්න ඉතින් ඒක ඔයගොල්ලන්ට දැන දැකම කරන්න පුළුවන් දෙයක් එහෙම නැත්නම් තවත් මනෝමය සංකල්පයක් මවා ගන්න එපා. නිවන කියලා කියන්නේ හිස්තනක් බලන එක හෝ ශුන්‍යතාවයක් හෝ නිරෝධය ආරම්භ කරන එකක් හෝ කියන තැනක් ගන්න එපා. ඒ හිස්තන බලන්නදී කිව්වේ. ඒ මම කියන්නේ. එහෙනම් මෙහෙම පිළිනකම අයින් කරගන්න බැහැ කියලා. එහෙනම් ඒක තමයි අපි ඊගාව ආසනයක් නැහැ. නමුත් අනිත් පිළිගන්නකොට මට කරන්න මේ මුල් කාලවල ටික මේ විදිහට ටික කියලා දෙනවා. ඉදිරියේදී මේ දින මෙහෙම මාතු පාරේ නිවිලා
දවසම ප්‍රායෝගික වෙන්න උත්සාහවත් වෙන විදිහ දක්වා මේදාලා. තාම අපි ආධුනික නිසා මේ දර්ශන ඉස්සෙල්ලා අපි කතා කරනවා. එක පරිහරණය. කතා කරනකොට මේ කලියුත්තේ මේකයි කියලා හොඳට උගලන ධාරණය වෙනවා. ඊට පස්සේ ඉතුරු වෙනවා අපිට කොච්චර දැනගත්තත් තාම විතර දුරදී කටයුතු කරන්න පුළුවන්. ඊගාටවල ඉඳලා අපි කතාව අහු කරලා දවස් පුරාවටම 4 ඉරියව්වෙන් ජීවිතේ කොහොමද ටික ප්‍රායෝගික වෙන්න ඕනේ. කොහොමද වුණාම ටික ඔයගොල්ලෝ විතර දුරදී ගිහිල්ලා පුළුවන්. මම උදාහරණයක් මතක් කරලා යනවා ඊගාව මාතෘ කරලා මේ දවස් අර යමක් කියලා දෙන ටික දේශනාවන් ඉතාමත් අඩුයි. නමුත් ඒකට යන ප්‍රතිපදාව ජීවිතෙන් ප්‍රායෝගිකව වැඩි ජීවිතේ ක්‍රමයේ හොරුපුරුදු කරන්න යොදා ගන්න තියෙනවා. එහෙම ටිකක් කරනවා ඊට පස්සේ ඇති වෙන ප්‍රශ්න වලට කතා කරනවා. ආයෙත් ටිකක් කරනවා. මොහොම අපි යන්නේ. එහෙම කරනවා අදාළට අපි වැඩ කරනවා නේද මතක කරන්නේ. ඊයකට මොකද මතක තබාගන්න. නොදැක්ක නොදන්න නිවනකට නෙමෙයි අපි යන්නේ. අනුපාදා පරිණිරවාණය කරනවා. හොඳට මතක තබාගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නයිදම් වික්‍රේ ධර්මචර්යයන් ලාභ සත්කාර සිලෝකාන සංසන්න සීල සම්පදාන සංසන්න න සමාධි සම්පදාන සංසන්න ඥාන දර්ශනාන සංසන්න යාචකෝ මේ වික්‍රේ අකුප්පෝ චේතෝ විමුක්ත්‍ය ඒකදත්ත නිදන් වික්‍රේ ධර්මචර්යයන් හේතන් සාරං හේතන් පරිවසන. මහණෙනි මගේ මේ ශාසනය කියන්නේ ලාභ සත්කාර කීර්ති සම්පදාන උපදවා ගන්නත් නෙවෙයි. න සීල සම්පදාන සංසන්න කෙනෙකුට සිල්වත් වෙන්නත් නෙවෙයි. न समाधि संपदान संस्थान केनेकुट समाधि ඇති කරගන්නත් න ඥාන දර්ශන සංस्थාन කෙනෙකුට ඥාන දර්ශනය ඇති කරගන්නත් යාචකෝ මේ වික්‍රේ අපෝපෝ චේතෝ යායත දර්ශන නිදන් වික්‍රේ ප්‍රඥාචර්ය මේ තස්සාරණ්‍ය සම්පූර්ණ මහණි යන්නේ අපෝප චේතෝ විමුක්තියක් තියෙනවා ස්ථිරෝ සිතේ නිදීමක් තියෙනවා මේ අනුබෝධ පරිණිරවාණයක් තියෙනවා ඒ සඳහා මේ භ්‍රමචර්යය ඒකයි මේ භ්‍රමචර්යය අවසානයේ ඒකයි කියන්නේ. ඒ හින්දා අපි මේ දහම් කරුණු කතා කරන්නේ සීල සමාදන් වෙන්නේ සමාධි භාවනා කරන්නේ නිවන මෙහෙ කරන්නේ වෙන මොකද අනුපාදන කරනවා මගේ හිත මේ ආයතන හයේ කිසිවක සත්පුද්ගල භාවයෙන් පිළිලා දැඳිලා නැහැ. වටිනා කියන කමින් පිළිලා බැඳිලා නැහැ. මගේ හිතට මේ කිසිදු ආයතන කිසිම අරමුණක් බැඳෙන්න දේවල් නැහැ. කියන තැන නිර්මාණය කරගන්න. පෙනෙනවා. පෙනෙන දේ මම එක්ක නැහැ මම පෙනෙන දේ එක්ක නැහැ බැඳුවා. මට සමානයි මේ පෙනෙන දේ ඇතුලේ තියෙන හැම රූපයක්ම. මේ රූප ගොඩක් වටිනවා අනිත් කෙනාට වඩා ඒට වඩා මේ රූප වටිනවා. ඒට වඩා මේ රූප අතර මේ පෙනෙන රූප ආයතනේ මට විශේෂ නැහැ. මගේ උපාදානයේ හසුවිච්ච කිසිවක් මේ වෙන උපායයක් නැහැ. කියන තැන නිර්මාණය කරගන්න. මෙතන වෙන නොපෙනෙන ඉවරක් නැහැ. කාන්ත ඇහෙන මේ ශබ්ද හොඳයි මේ ශබ්ද මෙහෙමයි මේ ශබ්ද මේ විදිහට කියලා ඒ ශබ්ද ආයතනයේ ඇතුළේ මාත්‍ර ගැලපෙන දේවල් හොඳ දේවල් කියන ඒවා නැති ඒවා කියලා නිමක් නැහැ. කියන තැනට රහතන් වහන්සේ කෙනෙක් හඳුනා ගන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ මොකක්ද? යම්සේ ඊළඟට මහා විශාල කළු ගලක් සෙලවෙන්නේ නැත්ද මොන විදියටද? ඒ වගේ කෙනෙක් රූපායතනයෙන් සෙලවන්න කිසිදු හේතුවක් නැහැ. රූපායතනයෙන් හොලවන්නට සද්දායතනයේ ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන සම්මායතන කියන ආයතන හයේ ඒ මනස කම්පා කරනවා. ලාභ වශයෙන් අලාභ වශයෙන් නිඳ යස වශයෙන් ආයස වශයෙන් නිඳ වශයෙන් ප්‍රසංසා වශයෙන් සැප වශයෙන් දුක් වශයෙන් එකම එක විදිහකට මේ මනස කලබලන්න බැරි විදිහටම ආයතන හය ආයතන උපාදාන රහිත ඉතින් උපාදාන කරනවා. ඒ හින්දා මනසේදී මනසට මතක් කරනවා
චලංග සමන්නාගත උපේක්ෂා අංග 6කින් යුක්ත උපේක්ෂාවක් ජීවිතය. මොකක්ද අංග 6? රූපේ උපේක්ෂයි, සත්‍ය උපේක්ෂයි, ගන්ධේ, රසේ, පොට්ටබ්බේ ධම්මේ. ඉච්ඡා. තමන් තුළ අකම්පිය මට්ටමක් ඇතිලා. වෙනම තුලනේ මේ තුල තියෙන අවබෝධය. මේ තුල තණ්හා උපාදාන කියන ගති උපදින්නෙත් නැහැ. මේවා මේ ආයතන ටික බදාගෙන පවතින දෙන්න ගතිය. උපන්න ගතිය තිබුණා දියද නූපන්න ගතිය උපදින්න ශ්‍රේෂ්ඨ වෙනවා. සිත් ආයතන ටික පරිහරණය කරනවා. කෙලෙස් බර අයින් කරලා ඉතින් කියන සෝපිතේ උපදිතේ මේ හිස් ස්කන්ධ. ඒ ස්කන්ධ ටික නිසා බඩගින්න දැන, පිපාස දැන, කීප උෂ්ණ දැන, මාසුමගුරු ස්පර්ශේ පව දැන, කාය කෙලවර කොට දිවි කෙලවර කොට වේදනාවක් නැති. ඒක නිසා මේ ආයතන ඇතුලේ නැති වෙන තමගේ කිසිවක් නැහැ. ඒ ආයතන ඇතුලේ තමයි ඉන්නේ එහෙම තැනකුයි. එහෙම තැනකට ගිහිල්ලා මේ ලෝකයා මුදුන සියලුම දුකෙන් නිදහස් වෙලා නිදිලා ජරා මරණයට පත් වෙන ජීවිතයේ වෝමාරු කරගෙන අජරාමර කමත ජීවිතය අන්තිමේදී කායික දුකක් තියෙන ඒ දුක් වූ ස්කන්ධෙ වෙන මේ විශේෂ මේ කෙනෙක් ආයතන 6 පුද්ගලයේ සත්‍යයේ ඉඳගෙන ඒ අපි නිවන් දකින්න හදනවා යන ගමන කියන්නේ එතමනින් අපිට වැරදි කියලා ගන්න. අනුපාදා ධම්මේ ගෝමයේ කියන්නේ මොකක්ද කියන්නේ එක්විස්වල පැහැදිලි කරගන්න දෙයක් කියලා මතක් කරගන්න. උපාදාන වශයෙන් නොගෙන මේ ස්පර්ශ ආයතන 6 උපාදාන වශයෙන් නොගෙන නැචකිනි ලෝකේ උපාදාන. ලෝක කිසියක උපාදාන වශයෙන් නොගෙන නිදි අනුපාදා ඉතින් මේ අනුපාදා ධර්මයේ මේ ජීවිතයේ ජීවන තමන් සාර්ථක කරගන්න හැම දිනකම වාසනාව ලැබෙනවා. හොඳයි නම් කල්පනා කරලා අපි සදාන සම්පන්න ඉමල් ස්වාමීන් වහන්සේලා ජීවනයේ නිරෝධ මුලක් හැම දෙයක්ම පැත්තකින් බලලා මේ ස්ථානට ඇවිල්ලා මේ ධර්මයේ ඒකෙන් කරගන්න උත්සාහවත් වෙනවා. මේ තුලින් ජනිත වෙච්ච යම් කුසල ධර්මයක් තියෙන ඒ ස්වාමීන් වහන්සේ මුතුන්ගේ අත්දැකීම් සඳහා ඒ සමහන්සල කටයුතු කරන අපේ පූජනීය මහා සංඝරත්නයට අනුමෝදන් කරනවා. අපේ දිනවත් සෝපුල් ස්වාමීන් වහන්සේට මහා සීල ස්වාමීන් වහන්සේට ඉදුක් නිරෝධ සෝපත් භාවයේ චිර ජීවනයේ විස්තරාත්මක දෙවියන් ඒ වගේම අපි සියලු දෙනා සිද්ධ කළා මේ සියලු කුසල ධර්මයන් ලෝකීය සම්බුද්ධ ශාසනයේ මේකෙන් උතුම්වත් මේකෙන් දෙවියන් වහන්සේ ලක්ෂා විස්තාරට අනුකූලව මේ විහාරස්ථාන වල මේ උත්සාහී ධර්මයේ අධිකුලිතයන් ජීවන සම්පූර්ණ සිද්ධියන් තුනක් දෙවියන් දිවිසුරු වඩා වර්ධනය කරගෙන ජීවිත කරන බෝධි වූ සත්‍යවා පිළිබඳව ඒ වගේම අපේ කල්පනා කරගන්න මේකමත් ස්වභාවයෙන් කියන්නේ මේ තිමුතුගේ සම්මත කාලයක් සාකලා වූ නිගිය ඥාතින් පිටත් කරගන්න ඒ වගේම අපේ අනුරාධපුර සම්මදස්සේ ස්වාමීන් වහන්සේව පොඩි කාලේ ගන්න හදතු වඩපු ඒ දායකී පාස් මෑණියෝ කලුරිය කළා මම ඒ මලවිදට ගියලා පොරමුණා පාස්කුලට මට ඉඳෙන්නේ නැහැ ඒ වෙනුවෙන් භවනාවල සතරමක් තියෙනවා මම මේ තුලින් දැනෙන සිල් කුසල ඒ දායව පාස්කමෙන් අනුමෝදන් කරනවා කියලා ඉතින් අපි සිල් දිනාම සිද්ධ කළ ඒ සිල් කුසල ධර්මයන් ඒ දායව පාස්ක මෑණියන්ට කටින් හොදන් මොදන් කරනවා ඒ තුලින් අතුළු මේ පරිලෝකයේ මේ සියලු විනාගේ මේ විනාගේ මේ මොනවාද සුඛිසෝපත්තු නිවන ජනසේවාවට අදාළ අවශ්‍ය කරන ධර්මයේ ඥානී මනෝමය
ඒ වගේම අද දවසේදී දවස පුරාවට බණ කියලා තමයි භාවනා කළේ කුසල ධර්ම කරගත්තා. මේ තුලින් ජනිත කුසලයන් විශේෂයෙන් මාර්ගවලදී මහා සංඝ රත්නයේ සම්පූර්ණ පූජා කළා. ඉමෝෂනල් වෙනකොට මේ බණපදයක් ඕගොල්ලන් අහන්න. මම බඩේ දුක නිවල මේ ධර්මයෙන් පොඩ්ඩක් අහල ජීවිතය හදාගන්න. ඒ කුසලයේ ධර්මයෙන් අපේ විසුද්ධි කුලිහාමුදුරන්ට ඒ විසුද්ධි කුලිහාමුදුර ඇතුළු මානසික දෙමෝපියන්ට ඒ ගමේ සියලුම පාසුකාරයන් මත ජීවිත කරනවා. ඒ සෑම දිනකටම මේ කුසල නිවන පිණිස පාරමිතාවක් වේවා. ඒ වගේම හැම කල්ලියම අපි කෙරෙහි ස්වාමීන් වහන්සේලා කෙරෙහි මාස්තරයන් මම සම්පාදනය කරන ලංකාවාසී ලෝකවාසී සමාජයේ බෞද්ධ ජනතාවට මොකක්ද නමෝදන් කරන ගමන් මේ කුසල ධර්මයට සම්බන්ධ වෙච්ච මේ සමාජීය දිනාට මේ සත්‍යව සිද්ධ කරගන්න ඕගොල්ලන්ට එන්නේ ඉවවස්තාව සැලසලා එන්නේ සිදුවන දේවල් යම්තා විසක්තියන ඒ සෑම දිනකට මේ අපේ සමාජීය මේ සමාජීය දිනාට මේ පින්වන්ත මොදෙක දේව ආශිර්වාදයෙන් තුන් සතහන් කරන බලයෙන් මේ සත්‍යයේ බලයෙන් මේ සෑම දිනකටම මේ ජීවිතයේ සුවන්නා වූ කරදර බාධක අපේ පරිදි වේවා. කරන කෙනේ යහපත් ධර්මයල සමුද වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසෙන් සිටින වෙලවදාලා වූ ජාත්‍ය ජරා ව්‍යාධි සෝක මරණ තවසදා කාලික සත්‍ය සාන්ත සුතුම අජරාමර නිවන සම්පත්‍ය අවබෝධ කරගන්න ජනම උදාහරණය උතුම් නිවන පිණිස සෑම පාරමිතාවක් වේවා. ඕම අභිවාදන සීලස්ස චම්මතා පචායන චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුනෝ ස්කන්ධලං ආයුරෝග්‍ය සම්පatti සති සම්පatti යන්තෝ නිවාන සම්පatti අපේ බුද්ධ උත්තරනානි වහන්සේ මොන අතරින් සිටිය අපේ මුකම් දෙවි බඩමඩල් දෙවියන් සිටින අපේ ජීවිතවල දුකේ ඇතිවීම දෙපළ බුදුන් සිටිනුනේ අපේ තියාගන්න සංසාරේ ජීවන ස්වභාවයන් ආර්ථික ධර්මයෙන් අවවාද අන්තර්ගතලා ඉතින් මොනවාද උදාහරණ කොනාන සත්‍ය බලයේ කොහොමද දෙයක නිරෝගී චිරජීවනය චිරජීවනයේ ආදර්ශ සත්‍යය ලෝකෝත්තර ධර්මයේ අදරන්නේ දෝරාකට නැති ලෝකයාගේ සතර දුකින් මිදෙන නාමයෙන් බැහැර දරින්නේ ඕවන්ගේ ශක්තිය දරිරේවා නිරෝගී ස්වරය දරිරේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා කියලා අපි සාදු කියලා